නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර අද දවසෙත් ගුරු දෙවියන්ගේ ආශිර්වාද ඇතිව අපි ඔබට සමීප කරන්න සූදානම් වන්නේ. ඉතින් සදහම් පිළිසඳර පිණිස අපට අනුකම්පාවෙන්ම වැඩම අවදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමු කොට දෙපා නැමෙද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව කැනඩාවේ පදිංචි පින්වත් රූපා හේනාදීරගේ මෙනවිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත රූපා හේනාදීරගේ මෙනවිය ඇතුළු හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් අද දවසේත් සදහම් පිළිසඳර පවත්වන්න. ඉතින් සම්මා දිට්ඨිය පිළිබඳ විස්තර සහිතව ඉගෙන ගන්න පටන් ගත්තා අපි ගිය සතියේ මේ පෙර දවසේ වැඩසටහන ඔස්සේ. ඉතින් අද දවසෙත් අපිට මේ දහම් කාරණා දැනගන්න අවස්ථාව දෙනවා. අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපි තාම ගෞරවයෙන් නැවත වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් මෙතෙන් සිට අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට මේ කතා කරමින් හිටියා මේ නිවන් මඟ එහෙමයි ආරම්භන අයුරු, අරුණාලෝකය ඇති කරගන්න අයුරු. එතකොට මේ දවස ආරම්භ වෙන්නේ අරුණෝදේ. ඒතරි අරුණෝදයත් එක්ක තමයි මග නොමග පාර තොට ගස් කොළන් මේ හැම දෙයක්ම සර්පයි සතා සීපාවෝ මේ හැම දෙයක්ම දැකලා එයාට අනුතුරු නැතුව අනුතුරු මග හැරලා ඒ විනිවිද දකිමින් එයාගේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ අරුණෝදයත් එක්ක. එන මේ සම්මාදිට්ඨිය නැමැති අරුණෝදය කෙනෙක්ගේ හිත ඇතුලේ නැත්තම් එහෙනම් අපිට හොඳට තේරෙනවා එයාට මග වරදින්න පුළුවන්. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඇහුවත් එයා සම්මාදිට්ඨිය නැත්තම් එයාට මොකද වෙන්නේ? බාහිර ලෝකේ විවිධ අදහස් වලට එයාගේ හිත පැටලෙන්න පුළුවන්. එහෙමයි සර්. මතවාද වලට පැටලෙනවා. දෘෂ්ටි වලට පැටලෙනවා. නිවන් මගයි වනසගන්නේ. එහෙමයි. අඩු ගානේ මේ ජීවිතේ පැටලෙන්නේ නැතුව හිටියොත් එහෙම නේද? එහෙමයි ස්වාමීනි. බාහිර මතවාද අදහස් ඔස්සේ දෘෂ්ටි ඔස්සේ පැටලෙන්නේ නැති ජීවිතයක් මේ ජීවිතේ ගත කරගත්තොත් එහෙම තමන් ඒක ඇති කරගනිමින් අනිත් ලෝක සත්‍යයගේ හිත තුලත් අන්නේ අදහසින් අපිට පුළුවන් නම් එහෙමයි. ඒතර මේ පිරිසුදු ධර්මයේ හොඳට ඉස්මතු කරලා දීලා අනිත් අයගේ ජීවිතවලත් එහෙනම් බාහිර ලෝක දෘෂ්ටි වලට පැටලෙන්නේ නැති එහෙමයි. උපකාර කරන්න පුළුවන් නම් එහෙමයි. බාහිර මතවාද වලට ආකල්ප වලට අදහස් වලට මේ පැටලෙන්නේ නැති රැවටෙන්නේ නැති එහෙනම් ඒ උපකාරය මේ ලෝකෙට Tamanට කරන්න පුළුවන් නම් එහෙනම් මේ ධර්ම දාන දෙන පිරිස කරලා තියෙන උපකාරයයි නේද? එහෙමයි. ධර්ම දාන දෙන පිරිස කරලා තියෙන ඒ උපකාරයයි. එහෙමයි ස්වාමීනි. සසර පුරාවට Tamanට උපකාරය සැලසී. මේ නිවැරදි මඟ පෙන්වන්නේ. නිවැරදි මඟ පෙන්නනවා කියන එක. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ධර්ම දාන දෙන පිරිට සසර දැන් අනිත් අයගේ ජීවිත ධර්මයෙන් ඒකාලෝක කරමින් හරි වැරදි හරි මඟ නිවැරදි මඟ පෙන්눔 කරලා දෙමින් එහෙමයි. හරි අදහස වැරදි අදහස පෙන්눔 කරලා දෙමින් අධර්මී ධර්මයේ පෙන්눔 කරලා දෙමින් එහෙමයි. වැඩි යුතු මඟ මෙයයි නොවැඩි යුතු මඟ මෙයයි කියලා විවරණය කරලා දෙමින් ඒ උපකාර කරනවා නම් සසර පුරාවට ඔහුට ඒ අනුග්‍රහය සැලසෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක දුර්ලභ දෙයක් නේද ජීවිතේ? ස්වාමීනි කල්ප ගණනුත් දුර්ලභ කල්ප ගන්න දුර්ලභ දෙයක්. එහෙමයි සර්. අපිට මිතුවක් කල් සසරේ කරගන්න බැරි වෙච්ච දෙයක්. එහෙමයි. ඒතර මිතුවක් කල් සසරේ කරගන්න බැරි වෙච්ච නිසා නේද මේ තාමත් අපි සසරේ ඉන්නේ මේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් සසරෙන් නිදහස් කර මෙන්න කැමති කෙනා
දුකින් ඈතර වෙන්න කැමති කෙනා එහෙනම් ඒ ලාභය ඒ පින රැස් කරගත යුතුයි. අනිත් අය සුරක්ෂිත කරනවා නේද? ආරක්ෂා කරනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ උදාාර පුණ්‍ය සංකල්පය තමන්ගේ හිතේ සනිටුහන් කරගනිමින් මේ උදාාර පින නැවත නැවත තමන්ගේ ජීවිතේ රැස් කරගන්නට අදහස් සිතිවිලි පහළ කරගනිමින් අපි සුපුරුදු පරිදි දහම් කතාවට යොමු වෙමු. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ මහා චත්තාරීසක දහම් පරයය ඇසුරින් අපි කතා කළා. එතකොට මේ සම්මා දිට්ඨිය වඩන විදිය. එහෙමයි. එතකොට මේ ශාසනයට එනකොට කෙනෙක්ගේ හිතේ සමහර සසරේ පිරු සම්මා දිට්ඨිය තියෙන්න පුළුවන්. සම්මා දිට්ඨි දෙකක් තියෙනවා. සාසවා පුඤ්ඤභාගිය උපදීපේපක්කා. එක විශ්වාසයෙන් යුතු අදාහ ගැනීමක් තියෙනවා. මොන වගේ අදාහ ගැනීමක්ද? ඒක එයා සුගතියට ගෙනියන. එහෙමයි. සාසවා. එහෙමයි. එතකොට මේ ගෙනියන ස්වභාවය සකස් වෙනවා. එහෙමයි. ඒ සම්මාදී ඒ විශ්වාසයෙන් යුතුව ඒ සම්මාදිට්ඨිය වඩනකොට මොකද වෙන්නේ? දෙවියන් අතරට මිනිසුන් අතරට ගෙනියන ආධ්‍යාත්මික ස්වභාවය සකස් වෙනවා. එහෙයි. හැබැයි පින පැත්තට බර වෙනවා. එහෙමයි. පින පැත්තට හිත බර වෙනකොට පාපෙන් හිත ඈත් වෙනවා. එහෙමයි. පාපෙට බර වෙන්නේ. ඒක තමයි වාසනාව. එහෙමයි ස්වාමීනි. ඒතර වාසනාව කැන්දන දෙයක් තමන්ගේ ජීවිතේ තියෙන්නේ. ඊළඟට මොකද්ද වෙන්නේ? ඒකෙන් සැප විපාක උපද්දලා දෙනවා. කුමද්ද? දන් දීමේ විපාක එයා විශ්වාස කරනවා. සේවා කටයුතු විපාක විශ්වාස කරනවා. පුද පූජාවල විපාක විශ්වාස කරනවා. මෙලොවක් පරලොවක් තියෙනවා කියන විශ්වාසය යාගේ හිතේ ගොඩනගනවා. ඊළඟට හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා කියන විශ්වාසය ගොඩනගනවා. නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා කියලා විශ්වාසය ගොඩනගනවා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, කර්මානුරූපව සකස් වෙච්ච പ്രേත ලෝක, නිරයක් තියෙනවා කියලා එයා විශ්වාස කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම සම්මා ප්‍රතිපදාවට ඇවිල්ලා සම්මා ප්‍රතිපදාව දියුණු කරලා මෙලෝ පරලෝ ස්වයම්බෝ ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණිය බ්‍රාහ්මණිය මේ ලෝකේ ඉන්නවා කියන විශ්වාසය හිතේ ගොඩනගනවා. එහෙමයි. එතකොට ආශ්‍රව සහිතයි. එතකොට ඒකෙන් කොහාටද ගෙනියන්නේ යාම? ඒ ආශ්‍රවේ එයා ගෙනියන්නේ දෙවියන් අතරට. එහෙමයි. හැබැයි පින පැත්තට හිත බර වෙනවා. එහෙමයි ස්වාමීනි. පිනෙන් ජීවිතේ පිරෙනවා. එහෙමයි. එතකොට සැප විපාක උපද්දලා දෙනවා. එහෙමයි. ඒ විදියට හිත වඩපු ශ්‍රාවකයෝ තමයි බුදුරජාණන් වහන්සේ කාලෙදී. එතකොට මේ ඉක්මනින්ම සසර දුකින් ඈතර වෙන මාවත. එතකොට ඒ වගේ කෙනෙක්ගේ තව හිතේ ලස්සන සුන්දර දෙයක් ගොඩ නැගෙනවා මහත්තයා. ඒ තමයි පවට බයයි ලැජ්ජාවයි. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ කෙනෙක් හොඳ කර්මයන්ගේ හොඳ විපාක නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා කියලා බලවත් විශ්වාසයක් තියෙනවා නම් පාපී සිතවිල්ලට කොහොමද ඇති වෙන්නේ? බයක්ම ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. පාපී සිතවිල්ලට ලැජ්ජාවක්ම ඇති වෙන්නේ. එහෙමයි. ඒතර බුද්ධ දේශනාවේ තියෙන භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ දිහා බලද්දී ගොඩක් බලනවා කියන දකින්නවා කියනවා මේ පවට බයයි ලැජ්ජාවයි තියෙන අය මේ ලෝකේ ඉන්නවා. ඒ ස්වභාවයේ බලවත් කට්ටිය ඉන්නවා. එහෙමයි. ඒ අයට ධර්මයේ කියනකොට ඉක්මනින්ම අවබෝධ කරනවා කියන කාරණේ තියෙනවා. එහෙමයි. එහෙනම් ලෞකික සම්මා දිට්ඨිය ධර්මයේ වේගින් අවබෝධ කරගෙන අනුග්‍රහ කළා නැද්ද? එහෙමයි ස්වාමීනි. මේකයි. එවන් දහමක් දේශනා කරන එවන් සදාතනික සත්‍යයක් දකින ශාස්ත්‍රුන් වහන්සේ එහෙමයි. එතකොට දේවන් දහමක් දේශනා කළ තියෙන ශාස්ත්‍රුන් වහන්සේ එතකොට එවන් දහමක් දේශනා කළ තියෙද්දි භාග්‍යතුන් වහන්සේ එහෙමයි. ඒතර කල්පනා කරලා බලන්න මේ ලෝකයේ එතකොට මේ වැරදි දේවල් මිනිස්සයාට කියලා දීලා මේව සංසාරෙ දිග්ගැස්සෙන වැඩ කියා. එහෙමයි. නේද? අධර්මයක් නේද බෙදන්නේ? අධර්මයක් බෙදන බව ඔබ නැවත නැවත තේරුම් ගත යුතුයි. එහෙමයි. පිනත් ඕනේ, පවත් ඕනේ, පිනක් වලොත් එහෙම සංසාර දික් වෙනවා කිය මත දොඩන, දෘෂ්ටි දොඩන කට්ටිය සම්මා දිට්ඨිය උපදවගෙනද එහෙම කියන්නේ? එහෙමයි. සම්මා දිට්ඨිය උපදවගත්තු කෙනෙක් කොහොමත් එහෙම කියන්නේ නැහැ නේ. භාග්‍යතුන් වහන්සේ කවදාවත් එහෙම දේශනා කළා නැහැ. පින ඕනේ නැහැ කියලා කියලා නැහැ. එහෙයි. ඕන්න මෙහෙම කිව්වනම් හරි. ආශ්‍රව ඕනේ නැහැ කිව්වනම් හරි. දැන් අපිට මේ දේශනා මාලාවේ මම මුලින්ම පැහැදිලි කළා. ඒතර පින විසින් අපි සංසාරේ ගෙනියනවා කියලා භාග්‍යතුන් වහන්සේ දැකලා නැහැ. එහෙමයි ස්වාමීනි. පාව විසින් අපි සංසාරේ ගෙනියනවා කියලා දැකලත් නැහැ. පින විසින් සැපවත් වූ ජීවිතයක් මේකට ගෙනියනවා කියලා නම් තියෙනවා.
පව විසින් දුක් මේ තමන්ගේ ජීවිතේ දුක උදා කරලා දෙනවා කියලා නම් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරනවා. එහෙමයි. එතකොට සත්‍ය සසරට අරගෙන යන්නේ කුමකින්ද? ආශ්‍රව විසින්. ආශ්‍රව විසින්. එහෙමයි ස්වාමීනි. අන්න එතකොට මේක තේරුම් ගන්න දක්ෂ නැති අඥාන උදවිය පිනට ගරහන්නේ. අඩු ගානේ මේ ධහම ගැන විශ්වාසයක්වත් තිබ්බනම් නේද? එහෙමයි මේ ස්වාමීනි. කෙලින්ම දැන් නිබ්බෝධික සූත්‍රي පැහැදිලිවම විස්තර කරනවා මේ ආශ්‍රව වල විපාක ගැන කියද්දී මේ කියන්නේ ආශ්‍රවයෙන් මොක අර මේ අත් කළ දෙන ඉරණම එහෙමයි ස්වාමීනි. විපාක කියලා කියන්නේ. එහෙයි. ආශ්‍රවයෙන් අත් කළ දෙන ඉරණම මොකද්ද? අවිජ්ජාගතෝ තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති. එතකොට යකින් අවිද්‍යාව සහගතවනේ මේක රැස් වෙන්නේ. එහෙමයි. ඒතකොට අවිද්‍යාව සහගතව මේක රැස් වෙනකොට මොකද වෙන්නේ? ඒ ආත්ම භාවයේ උපද්දනවා කියනවා. උපද්දන්නේ කොමකට අනුවද? පිනට අනුව හරි තියෙනව නම් සැපවත් ජීවිතයක උපද්දනවා. එහෙමයි. පවරස් කරලා තියෙනව නම් දුකට බර ජීවිතයක් ගෙනියනවා. එහෙමයි. ඒක කෙනෙක් විසින් කරන එකක් නෙමෙයි. එහෙමයි. ආශ්‍රවයෙන් කරන්නේ ඒක. හැබැයි මේ ආශ්‍රවයේ ගෙනියන තැන තීරණය වෙන්නේ පිනට පවට අනුව. එහෙමයි ස්වාමීනි. විතර බලන්න එහෙම ජීවිතයක් තියෙනවා කියලා දකින්න ශාස්ත්‍රුන් වහන්සේ එතකොට මේ ගෙනියන ස්වභාවය නිරුද්ධ කරගන්න වැඩපිළිවෙලක් තමයි දේශනා කරන්නේ. ආශ්‍රව නිරුද්ධ ආශ්‍රව නිරුද්ධ කරනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බුද්ධ දේශනා පුරාවට සෑම දේශනාවකම අන්තිමට දැන් ඔය අනාත්ම ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ මේ පංචවග්ගී භික්ෂුන් වහන්සේලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ වගේ එහෙමයි. අතීත අනාගත වර්තමාන විදියට මේ විදියට පංච උපාදානස්කන්ධය මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකිද්දී ආසවේහි චිත්තාහි විමුච්චිසූති. එහෙමයි. ආශ්‍රවයන්ගේ හිත නිදහස් වෙලා ගියා කියන. ආශ්‍රවයන්ගේ හිත නිදහස් වෙලා ගියා. එහෙමයි. ඉතින් ආශ්‍රවයන්ගේ හිත නිදහස් වීමට අනුග්‍රහ කරපු දේ තමයි ප්‍රඥාව. එහෙමයි. ඒ ප්‍රඥාව දැන් මේ දේශනාවට අනුව විස්තර කරලා තියෙන්නේ දැන් ඉතින් අහනෝනේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේ අනාත්ම ගැන ඉස්සෙල්ලා විස්තර කරන්න. පින්වත් මහන්නේ මේ රූපය මේ ආත්ම වෙනවනම් මිසී වේවා මිසී නොවේවා කියලා පවත්වන්න පුළුවන් කියනවා. නමුත් මේ රූපේ අනාත්ම නිසා තමයි කියනවා මිසී වේවා මිසී නොවේවා කියලා පවත්වන්න බැරි. ඒ කියන්නේ විදීම් ගැනත් ඔය විදිහට විස්තර කරන මම අනාගත ඉස්සරහට පංච උපාදානස්කන්ධ ගැන දේශනා ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. එහෙමයි. එතකොට පැහැදිලි කරනවා කෙලින්ම ඊළඟට අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් අහන පින්වත් මහන්නේ මේ රූපේ නිට්ටයද අනිත්‍යද? ඊට පස්සේ ඒක උත්තර දෙනවා අනිත්‍යයි කියලා. ඊට පස්සේ අහනවා යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? භික්ෂුන් වහන්සේලා හොඳින් කල්පනා කරලා බලලා කියන ස්වාමීන් වහන්සේ දුකයි. එහෙමයි. ඊට පස්සේ අහනවා යමක් අනිත්‍ය නම් දුක නම් විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? සුදුසු නෑ කියනවා. එහෙමයි. ඒ ප්‍රඥාවෙන්ම විමසමයි උත්තර දෙන්නේ. එහෙයි. සුතමේ ඥානියෙන් දෙන උත්තරයක් නෙමෙයි. ඒ වෙනකොට එතකොට මේ දැනගෙන නෑ. එහෙමයි. දැන් අද අපි නම් මේක පාට අපි අහන රූපේ නිට්ටයද අනිත්‍යද කියලා සුතමේ ඥානියෙන් උත්තර දෙනවා අනිත්‍යයි කියලා. එහෙමයි. ඒතර අපි සුතමේ ඥානියෙන් උත්තර දීලා ඉවර වෙලා අපි හිතනවා අපේ ආශ්‍රව සය වෙන්නේ නැහැ නේ කියලා. සුතමේ ඥානියෙන් උත්තර දීදී අර දැන් ධම්මවිජය සම්බොජ්ජං ගැන විස්තර කරද්දී තිබුණේ අපි මතකනේ. එහෙමයි. පඤ්ඤාය පවිචින්ති පවිචරති පරිවීමං සංආපච්චති. ප්‍රඥාවෙන් යම් කෙනෙක් තමන්ගේ ආධ්‍යාත්මයට ප්‍රඥාව යොමු කරලා ප්‍රඥාවෙන් ඇත්තටම රූපේ දිහා බලලා ඇත්තටම මේ රූපේ නිට්ටයද අනිත්‍යද කියලා හොඳට ප්‍රඥාවෙන්ම සිහි කළා ප්‍රඥාවෙන් උත්තර දීමක් තිබුණේ එතන. එහෙමයි ස්වාමීනි. ඊළඟට භික්ෂුන් වහන්සේලාගෙන් අන්තිමට අහනවා පින්වත් මහණනි ওই විදියට අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා සියුම් වේවා ගුරුසු වේවා හීන වේවා ප්‍රනීත වේවා දුර වේවා ළඟ වේවා ඔය කියන යම් රූපයක් ඇද්ද එහෙනම් ඔය සෑම රූපයක්ම එහෙනම් ඔය ස්වභාවයෙන් යුක්තයි එහෙනම් ඒ ස්වභාවයෙන් යුක්ත නම් ඒ කිසිම තැනක තියෙන රූපයක් මගේ ආත්මය කියලා ගන්න එක සුදුසුද එහෙමයි. ඒත් ප්‍රඥාවෙන් හොඳට විමසලා බලලා උත්තර දෙනවා ස්වාමීනි සුදුසු නෑ එහෙමයි. එතකොට අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අන්තිමට දේශනාවේ ඒ මිනිමි භික්ෂුන් වහන්සේලාගේ සමහර සංගායනාදී ආපු කොටස වෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා ওই විදියට භික්ෂුන් වහන්සේලා අර 11 ආකාරී රූපය ගැන යථාර්ථය දකින්නකොට සියලු ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වුණා කියලා. එහෙමයි.
ස්වාමිනේ යථාර්ථයට නුවණට පැමිණ වාසය කරනකොට සුගතියේ උපදින්න තියෙන ආශ්‍රවත් නිදහස් වෙලා යනවා. එහෙමයි ස්වාමී. කියන්නේ පින රැස් කළාම පින නැති වෙන්නේ නැහැ. එහෙමයි. පින නිසා ආයාගේ ආශ්‍රවයක් ගොඩ නැගුණාදී ආශ්‍රවේ නැති වෙනවා. ආශ්‍රවේ නැතුව ආශ්‍රවේ නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ගොඩනැගිච්ච ආශ්‍රවේ ජීවිත කාලය තුල ගොඩනැගිච්ච ආශ්‍රවයක් තියෙනවනේ. එහෙමයි. මේ ආශ්‍රවේ නැති වෙලා යන්නේ. එහෙයි. පින නෙමෙයි නැති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. පින නැති වෙන්නේ. එහෙයි. ඒක දැන් බලන්න රහතන් වහන්සේ නමක් කියලා හිතන්නකෝ. එහෙමයි. તો රහතන් වහන්සේ කරපු පින් තියෙනවා. එතකොට මේ රහතන් වහන්සේගේ ආශ්‍රවේ දුරු වෙනවා. රැස් කරපු පින තියෙනවා. එහෙමයි. රැස්වෙච්ච පින තියෙනවා. ඒතර පිනේ විපාක සමහරට මේ ජීවිතේ භුක්ති විඳින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා පින් නොකර ඉන්නවා කියන එක නෙවෙයි වෙන්න ඕන. ආශ්‍රව දුරු වෙන විදියට ජීවත් වෙනවා කියලා අන්න ඒ වගේ වචනයක් පාවිච්චි කළා නම් හරි නේද? එහෙමයි. ආශ්‍රව හැදෙන විදියට ඉන්නේ නැහැ කියලා කිව්වනම් ඔන්න හොඳයි. පින් රැස් කරන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒකට ඒක අධර්මයක් ඒක. අධර්මයේ වෙනවනේ. අධර්මයක් ඒක. එහෙමයි ස්වාමීනි. පිනෙන් සංසාර දිග්ගැස්සෙනවා ගියොත් ඒක අධර්මයක්. එහෙමයි. පිනෙන් නෙවෙයි සංසාර දිග්ගැස්සෙන්නේ ආශ්‍රවයන්ගෙන්. එහෙමයි. ඒක හැම තැනකම දේශනාවල විස්තර කරන්නේ ආශ්‍රවයන්ගෙන් මේ භික්ෂුන් වහන්සේලා හිත නිදහස් වුණා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ දුක නම් දුක අවබෝධ කළා, දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය අවබෝධ කළා කියන කාරණින් පස්සේ තමයි ආශ්‍රව ගැන කතා කරන්නේ. එහෙමයි. ඊට පස්සේ ආශ්‍රව අවබෝධ කරනවා, ආශ්‍රවයන්ගේ හට ගැනීම නැතිවීම මාර්ගය අවබෝධ කළා. ඊට පස්සේ එහෙම අවබෝධ කරමින් වාසය කරනකොට ওই විදිහට ආශ්‍රවයන්ගේ හට ගැනීම නැති ඒවන් ඥානතෝ ඒවන් පස්සතෝ අන්තිමටම එතකොට මේ ශ්‍රාවකයා හිත දියුණු කළා දකින්න තැනක් එනවා. කොතෙන්ද? ආශ්‍රව. දුකත් අවබෝධ කරපු ශ්‍රාවකයා හිත වඩනකොට ඊළඟට දකින්නේ ආශ්‍රව. එහෙමයි ස්වාමීනි. මුද ආශ්‍රවයේ විසින් තමයි ගෙනියනවා කියලා අන්තිම අවබෝධය තියෙන්නේ. එහෙමයි. ඊට පස්සේ තමයි ආශ්‍රවයන්ගෙන් හැමතැනකම තියෙනවා ආසවානං කය ඥායනාය චිත්තං අබිනින්නාමේති කියලා වචනයක් තියෙනවා. එහෙමයි. ආශ්‍රව ෂය වූ බව දකින්න ඥානෙ උපදවා ගන්න හිත පිහිටවනවා කියන්නේ. ස්වාමීනි ආශ්‍රව නිසා මේ උප්පත්තියට යන බව ප්‍රත්‍යක්ෂ කොට ශ්‍රාවකයා දකින්න අවස්ථාව. ශ්‍රාවකයා දකින්න. එහෙමයි. ඒකට තමයි මේ ශ්‍රාවකයා ආශ්‍රවයන්ගේ හිත දැන් බලන්න ඒක දැකපු නිසා නේ ආශ්‍රවයෙන් නිදහස් කරන්න හිත පිහිටවන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක දැන් අර වගේ ප්‍රලාප දුන්න කට්ටිය ඒකට තේරෙනවනේ දැන් මේ වගේ උණුසුමුවක් ඇදිලා නැහැ කියලා. එහෙමයි. පින් රැස් කරන්න එපා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. තේරෙනා නේද? පින් රැස් කරන්න එපා කියලා කියන්නේ. ඒතර ආශ්‍රවයෙන් අපි මේ ගෙනියනවා කියන කාරණේ දන්නේ නැති නිසා. එහෙමයි. එහෙම දැනගත්තනම් අඩු ගානේ මේ ශ්‍රද්ධාවත් ඇති කරගත්තනම් මේ කියන දහම් කරුණු පිළිබඳව. එහෙමයි. ඊට පස්සේ එයා ඉස්මතු කරන්නේ මොකද්ද? පින් කරන්න එපා කියන එක නෙමෙයි. එහෙමයි. මොකද්ද කියන්නේ? ආශ්‍රව දුරු කරගන්න කියලා කියන්නේ. එහෙයි. ආශ්‍රවෙන්නේ ගෙනියන්නේ. එහෙමයි. ඊතර බලන්න ඊළඟ සම්මාදිට්ඨිය එතකොට විස්තර කරද්දී බොහොම ලස්සනට පැහැදිලිව විස්තර කළා. මොකද්ද මේ ආර්ය සම්මාදිට්ඨිය කියන්නේ? අනාසවා ලෝකුත්තර මග්ගංගා ආර්යයි අනාසවයි ලෝකුත්තර මාර්ගංගයක්. යාකෝ භික්කවේ ආර්ය චිත්තස්. ඒකට බලන්න අර කියන සම්මාදිට්ඨිය හොඳට වැඩිලා සිහිය දියුණු වෙච්ච ශ්‍රාවකෙක්. ප්‍රඥාව වැඩිච්ච ශ්‍රාවකෙක්. එහෙමයි. ඒ ප්‍රඥාව වැඩින්නේ කොහොමද? එතකොට එයාට මෙතෙන්ට එනකන් එයා දැන් පින් දහම් කරමින් සීලය පුරුදු කරමින් ධර්ම ශ්‍රවණය කරමින් එයා ටික ටික අර ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ විමසන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. තමන්ගේ ජීවිතේ දුක නම් වූ ආරි සත්‍යයේ කරුණු තමන්ගේ ජීවිතේ දෙනකොට ඒ දුක නම් වූ ආරි සත්‍යයට අනුව ගලපන්න ඕනේ. දැන් තමන්ගේ ජීවිතේ ඉදිනදා ජීවිතේ මේ තමන්ට උදා වෙන දේවල් නේ ජරාව කියන්නේ. එහෙමයි. ඒකට ඒක දුක නම් වූ ආරි සත්‍යයට ගලපන්න ඕනේ. ඊට පස්සේ දැන් ප්‍රියයන්ගේ වෙන්වීම එනවා. එහෙමයි. දොර දුකටපත් වෙනවා. එතකොට එයා අඬ බෑංගිරික ගහ ඉන්න නැතුව එයා සිහි කරලා බලන්න ඕන මේක තමයි බුදුරජාණන් දේශනා කළේ මේ ඉපදීම දුකක් කියලා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා. ඒ කරුණට ඒ අවස්ථාවේ තමන්ගේ විමර්ශනය පුරුදු කරනවා. ඒතර එහෙම කාලයක් පුරුදු කරනකොට ඇති වෙන ප්‍රඥාවක් තමයි මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක ඉන්ද්‍රියක් බවට එතකොටපත් වෙලා. ඒක තමන්ගේ ජීවිතයේ අංගයක් බවට පත් වෙලා. අංගයක් දැන් බලන්න ඇස කියන්නේ අපේ ජීවිතයේ අංගයක් නේ. එහෙමයි. ඇස කියන එක අංගයක් එතකොට ඒක. ඒතර බලන්න මේ ඇස කියන එකත් අපේ ජීවිතේ කල්යන්න පරිණත වෙනවනේ ඇස කියන එක. එහෙමයි. ඇස කියන පරිණත අපි දා ඥානවත් සූත්‍රයෙන් කෙලින්ම අපි කතා කළා. ඇස කියලා කියන්නේ මසස විතරක් නෙවෙයිනේ පරිණත වෙන්නේ.
මසස් ගැන විතරක් නෙමෙයි කතා වෙන්නේ කොහොමද ඇසේ ස්පර්ශයෙන් යම් විදීමක් ඇද්ද ඒකත් ඇස නැමැති ආයතනයට අයිති. එහෙමයි. ඊට පස්සේ ඇසේ ස්පර්ශයෙන් හඳුනා ගැනීමක් ඇද්ද ඒකත් ඇස නැමැති ආයතනයට අයිති. එහෙමයි. ඇහැයි රූපයි විඥාන එකතු වුණාට පස්සේ යම් රූප සංචේතන ඇති වෙනවද ඒකත් ඇස නැමැති ආයතනයට අයිති. ඊළඟට ඇහැයි රූපයි විඥාන එකතු වීමක් ඇද්ද ඒකත් ඇස නැමැති ආයතනයට අයිති. ඇසට යොමු වෙච්ච මානසිකාරයක් ඇද්ද ඒකත් ඇස නැමැති ආයතනයට අයිති. එතකොට බලන්න ඒදී දැන් අපේ ජීවිතේ ටික ටික මුහු කරා යනවා කියලා කියන්නේ ওই දේවලුත් මුහු කරා යනවනේ එතකොට. එහෙමයි. ඇසේ ස්පර්ශයෙන් විඳපුව මුහු කරා යනවා හඳුනාගත්තු දේවල් වැඩි ජීවිතේ. දැන් බලන්න නොදරුවෙක් වගේ ගෙදරම ඉන්න කාලේ අම්මයි තාත්තයි ගෙදර කට්ටියයි ගෙදර තියෙන වටපිටාවයි විතරයි නියා හඳුනගන්නේ. එහෙමයි. විඳින්නේ චේතනාව පහළ වෙන්නේ එතකොට ඒව විතරනේ. එහෙමයි. නමුත් දරුවෙක් මුහු කරා යනකොට මොකද වෙන්නේ ටික ටික? එයා ගමට යනවා, ගමේ ඇවිදිනවා, නගරෙට යනවා, පිරිස් ඇසුරු කරනවා. ඒතර එයාගේ ඇහැ නැමැති ලෝකෙන් කොච්චර දේවල් දැනගෙන එතකොට. එහෙමයි. ඇහැ නැමැති එයා ඉන්ද්‍රිය පරිණත වෙලා තියෙන එතකොට. ඒ වගේ තමයි. ඒක ඒතර කාලයක් යනවා ඒක දියුණු වෙන්න. එහෙනම් ප්‍රඥාව කියන එකත් ඔය වගේම තමයි. ප්‍රඥාව කියන එකත් ඔය වගේ තමයි. ටික ටික කල් ගත වෙනවා මේක මෝරන්න. එයා ජීවිතයේ මේ දුක නම් වූ ආරි සත්‍ය අත්විඳිනකොට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව ගලප කාලයක් ඉන්නවා එයා. ඒතරම් කාලයක් ඉන්නකොට ඊට අමතරව එයා දැන් මේ දේශනාවට අනුව එයාගේ හිතේ මිත්‍යා දෘෂ්ටිය තියෙන වෙලාවට ඒක හඳුනගන්න මහන්සි ගන්නවා ටික ටික. සම්මාදිට්ඨිය වැඩ කරන වෙලාවට එයා ඒක හඳුනගන්න මහන්සි ගන්නවා. හිතේ යහපත් සිතුවිලි ඇති වෙනකොට ඒව හඳුනගන්න මහන්සි ගන්නවා. අයහපත් සිතුවිලි ඇති වෙනකොට මේක අයහපත් කියලා ඒ වගේ ආදීනව තේරුම් ගන්න ටික ටික පුරුදු වෙනවා. එහෙමයි. මෙහිම වැඩෙනකොට අන්න ප්‍රඥාව බලවත් වෙනවා යාගේ. එහෙම ශ්‍රාවකයෙක් ගැන තමයි මේ එහෙම ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය තමයි ඊළඟට අපි කතා කරන්නේ. ගමන් මඟ පටන් ගත්තු ශ්‍රාවකයෙක් ඔව්. ස්වරූපේ. දැන් මේ පටන් ගත්තු ශ්‍රාවකයෙක්ගේ යම් දියුණු වෙච්ච අවස්ථාවක් ගැන. එහෙමයි. ඒතර ඒකට තමයි ආර්යා අනාසව ලෝකුත්තරා මග්ගංගා කියලා කියන්නේ. එහෙමයි. මේක එකපාරට ඇති වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කාලේ ඒකපාරට ඇති වුණානේ ඒගොල්ලන්ගේ සසරේ පුරුද්ද. සසරේ මේ විදිහට ටික ටික හොඳ නරක විමසලා යහපත අයහපත විමසලා ධර්මීය අධර්ම විමසලා මේ විදිහට නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරලා තීරුම් ගනිමින් එයාගේ ප්‍රඥාව ඩිංග ඩිංග වඩලා තියෙන්නේ. එහෙමයි. එහෙම ආපු ශ්‍රාවකයා හිතමු දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ ඉපදුනා කියලා. ඒතර එහෙම ශ්‍රාවකයට අර ප්‍රඥා ලෝකේ වැඩිච්ච කිනාට අර ධම්මග විවර කරනකොටම ඒතර අර තමන් වඩපු දේ ඉන්ද්‍රියක් බවට පත් වෙනවා ඒක. එහෙමයි. ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. එහෙමයි. ඒක නිකන් මේ වගේ අපි හිතමුකෝ දැන් ඔන්න කෙනෙක් අපි නු දැන් කම්පියුටර් වල හරි ඉංග්‍රීසි හරි භාෂාවක් හරි පොඩ්ඩ ඉගෙනගෙන ඉන්න ක්වොලිෆයි වෙවි. එහෙම ඉන්නකොට අපි හිතමු දැන් අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් කොහොම හිටියා කියලා. ඊට පස්සේ එයාට ඒ වගේම රැකියාවක නිරත වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. සමහරට සතියෙන් දෙකෙන් අල්ල ගන්න ඕනේ. එහෙමයි. ඉතින් මේ සතියෙන් දෙකෙන් අල්ලගත්තේ මේ සතිය දෙකේ පුරුද්දද ඉතින් අවුරුදු 5ක 6ක පුරුද්දයට උපකාර කළේ නැද්ද? උපකාර වෙනවා. උපකාර කළා. එහෙයි. ඒ අවුරුදු 5 6 පොඩ ඇති වෙච්ච පුරුද්ද අර දිගින් දිගටම නිරත වෙන අවස්ථාවක් ලැබුණා Tamanට. දැන් රැකියාවකට ගියා කියන්නේ දැන් කවදාවත් ඒක නැති කරගන්න කැමති නෑනේ. දැන් මම දැකලා තියෙන සමහර අම්මලා මේ සමහරලාට මේ ලංකාවේ දෙකට තුනට ඉස්කෝලේ ගිහපු කට සමහරකට O level. ඉංග්‍රීසි දමාට මෙහි සිංහල භාෂාවත් හරියට බෑ. ඉංග්‍රීසි යාන්තම් කැඩි චුට්ටක් වචන දෙකක් තුනක් පුළුවන්. පිට රටවල වල වැට්ට යනවා. ගිහිලා අවුරුද්දෙන් දෙකකින් සම්පූර්ණ භාෂාව ඉගෙන ගන්නවා. ඇයි? මොකද මේ ලෝකෙ ඉන්නකොට භාෂාව තමයි වැදගත්ම දේ. නැත්නම් රැකියාව කොයි මොහොතේ නැති වෙයිද දන්නේ. ඒ ඉන්න කයත් එක්ක කමියුනිකේෂන් කරගන්න බැරුණොත් එහෙම ඒ කියන්නේ කතා බහ කළේ සම්බන්ධ ගොඩනගා ගන්න විදියක් නැහැ නේ. භාෂාව තේරෙන්න ඕනනේ. උමනා වැඩි. එතන මොකද වෙන්නේ? වේගෙන් අරක උපදව ගන්නවා. එහෙනම් අපිට ඒ වගේ තියෙන්න ඕන. ඒකට අර හරම කුසලතාවේ ප්‍රඥා ලෝක දියුණු කරගෙන ආපු කෙනා පොඩ මේ ජීවිතය තුළ භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේදී භාග්‍යතුන් වහන්සේ දක්ෂයි. අර ශ්‍රාවකයේ අර තියෙන පුංචි කුසලය ඉස්මතු වෙන විදියට එයාගේ විමර්ශනයේ උපදින විදියට දහම් කරුණු ඉස්මතු කරන ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා. එහෙමයි ස්වාමීනි. ඒක ශාස්ත්‍රුන් වහන්සේගේ දක්ෂතාවය. එහෙයි. ඒතර හිත දකින්න පුළුවන්. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ හිත දිහා බල අර ප්‍රඥා ලෝක විවර වෙන විදියට දහම් කරුණු ඉස්මතු කරනවා. ඒ නිසානේ දැන් ඒ කිනාට විවර කරන දහම් කරුණු වෙනස්. එහෙමයි. එතකොට මොකද දෙන්නේ කිනාගේ අර සසරි පුරුද්ද එක පාට මේක ඉන්ද්‍රියක් බවට බලයක් බවට පත් වෙලා එනවා. එහෙමයි. තේරුණා නේද? එහෙයි. ඒතර බලන්න දැන් මෙහෙම පුරුදු කරපු කෙනාගේ කාලයක්
අන්න විස්තර කළා එයාගෙන හිත හැදෙනවා. බලවත් වෙලා හිත සකස් වෙනවා. ඒක විස්තර කරන අරිය චිත්තස්. ආර්ය සිතක් එයාට ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අනාසව චිත්තස්ස. ආශ්‍රව ඒ කියන්නේ අර විවිධ බාහිර ලෝක දේවල් වලට එයාගේ යොමු වෙන්නේ නැති. දැන් අපි හිතමු තව තැනකට ගෙනියනවා කියන එකෙන් අදහස් වෙන්නේ ආශ්‍රවවල ස්වභාවය විස්තර කරද්දී අපි දැන් කිව්වනේ. එහෙමයි. තව තැනක උපද්දනවා කියලා ගිහිල්ලා. එහෙමයි ස්වාමී. එතකොට ඒක සමහර දේශනාවල විස්තර කරන මහත්මයා මේ මෙලොවට යම් මොහොතක ආධ්‍යාත්මෙ බැඳිලා නම් ඉන්නේ යා පරලොවටත් බැඳිච්ච කෙනෙක් කියනවා. ආශ්‍රවය. ඒක තමයි ස්වභාවය. එහෙමයි ස්වාමී. ඒතර මෙලොවටත් තමන්ගේ ආධ්‍යාත්මෙ යම් දෙයකට යොමු වෙලා ගැට ගැහිලා නම් තියෙන්නේ ඇත්තටම යා පරලොවට යන කෙනෙක්. එහෙමයි. ඒ මොහොතේ පරලොවට යන විදිහට සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. එතකොට එහෙනම් අපිට තේරෙනවා එහෙනම් මේ අපි කය අතාරිනකොට තව තැනකට අරගෙන යනවා කියලා කියන්නේ යා මෙලොව දෙයකටත් එයාගේ ආධ්‍යාත්මේ ගැට ගැහිලා තියෙන්නේ. මෙලොව දෙයකට ගැට ගැහිලා තියෙන්නේ. එහෙමයි. මෙලොව දෙයකට ගැට ගැහිම කියන්නේ පරලොව දෙයකට ගෙනියනවා කියන එක. හිතන්න දැන් මෙලොව තමන්ගේ රූපයට තමන්ගේ ආධ්‍යාත්මේ ගැට ගැහිලා තියෙන්නේ තවත් රූපයක් අල්ලන්න එක හේතු වෙනවා. මේ ගැට ගැහිම. එහෙමයි ස්වාමීනි. මෙලෝ විඳීමට එයාගේ ආධ්‍යාත්මය ගැට ගැහිලා තියෙන සැප දුක් උපේක්ෂා විඳීම වලට තව විඳීමක් සහිත ජීවිතයකට ගෙනියන්න අනුග්‍රහ කරන්න. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ස්වභාවය. එහෙයි. එතකොට බලන්න මේ අනාසව කියන කාරණේ පැහැදිලි කරන්න මම මේ කිව්වේ. එතකොට මේ අර දියුණු හිතක් ඇති වෙනකොට අර විරාගී හිතක් ඇති කරගෙන බණ අහන්න පුළුවන්කම ලැබෙන්නේ යම්සේද? එහෙමයි. අර එතකොට අර බාහිරට එහාට මෙහාට චලනය වෙන්නේ නැති යොමු කරවන්නේ නැති ඒකාග්‍ර සිතක් උපදවගෙන යට ඉඳීමේ කුසලතාවය ලැබෙනවා. එහෙමයි. අනාසව චිත්තස්ස. ඒකට බලන්න ආර්ය මග්ග සමග්ගිනු. ඒකින ආර්ය මාර්ගයේ යුක්තයි. එහෙමයි. බලන්න කොච්චර දියුණු හිතක්ද කියලා. ඒතර අන්නේ කෙනාගේ හිතේ තියෙනවා කුසල අකුසල් තේරුම් ගැනීම හැකියාව. ඒක ප්‍රඥාව. එහෙමයි. එතකොට දුක නම් වූ ආර්ය සත්‍යයට මේ ප්‍රකට වෙලා තියෙන්නේ. දුක හටගන්නේ තෘෂ්ණාව නිසා කියලා ප්‍රකට වෙලා තියෙන්නේ. දුක නැතිවීම ප්‍රකට වෙලා තියෙන්නේ. මාර්ගේ තමන්ගේ හිතේ තියෙන සම්මාදිට්ඨිය තමන්ට ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙයි. තමන්ගේ හිතේ තියෙන සම්මා සංකල්ප තමන්ට ප්‍රකටයි. ස්වාමීනි කාරණාවක් විමස ගන්න හිතෙනවා. අර ඔබ වහන්සේ දැන් මතක් කළේ මෙලව දෙයකට අපි ගැට ගැහිලා ඉන්නවා නම් අනිවාර්යෙන් එහා පැත්තෙත් අපිට යන්න තැනක් තියෙනවා. ඔය සමහර දේශනාවල කියනවා මේ දැන් මෙලව අරමුණකට යම් කෙනෙක් එහෙම සම්බන්ධ වෙලා නැත්නම් ඔහුට පරලෝකුත් නැහැ කියනවා. එහෙමයි. තේරුණා නේද? එහෙයි. ඒ සමහර දේශනාවල විස්තර කරනවා දැන් ඔය මොකක්ද ඒ දේශනාවේ නම මේ දාරුචීරිය සූත්‍රය. එහෙමයි. ඒක බොහොම ලස්සන කාරණාවක් ඉස්මතු කරනවා. එහෙමයි. බොහොම දැන් මේ ඒතකොට මෙලවත් එයා මේ උපාදාන වෙලා නැත්තම් නිදහස් වෙලා නම් ඔහු පරලොවත් නැති කෙනෙක්. එහෙමයි. මෙලවටත් එයා උපාදාන වෙලා නම් ඉන්නේ ඇත්තටම පරලොවත් ඉන්න කෙනෙක්. එහෙමයි. පරලොවට යනවා එයා. එහෙමයි. ස්වාමීනි මෙතනදී මේ මෙලව කිසියම් දෙයකට අපි බැඳී යන්නේ කොහොමද? මේ සම්මා දිට්ඨිය ඇති විටත් ලෞකික සම්මා දිට්ඨිය ඇති විටත් අපි බැඳී යන්නේ කොහොමද? ඒ වගේම මේ සම්මා දිට්ඨිය නැති විට මිත්‍යා දෘෂ්ටිය ඇති විටත් අපි ඒ බැඳී යන ආකාරය ස්වාමීනි. දැන් මිත්‍යා දෘෂ්ටිය තියෙනකොට එයා බැඳලා යන්නේ ඊට අදාළ දේවල් වලට දැන් දානේ විපාක නැත්ත කියලා මේ සමහර අය දෘෂ්ටි හදාගෙන මතවාද හදාගෙන දැන් බුදුරජාණන් වහන්සේ කාලේ පෙනේ ඒ ඔස්සේ වාද කර කරම යනවනේ. එහෙමයි. ඉතින් වාද කර කර දිගටම යාගේ වචන බලන්න එතන තියෙනවා. එහෙමයි. ඒතකොට යාගේ මේ සිටිවිලි. එහෙමයි. ඒතකොට දෘෂ්ටියන්නේ ඔක්කොම උපදින්නේ. එහෙමයි. ඒතකොට බලන්න මේකේ සකස් වෙන ආශ්‍රවෙන් ගෙනියන්නේ කොහාටද? නිරේටනේ. නිරේට ගෙනියනවා ස්වාමීනි. එහෙමයි. ඒතකොට අපිටම දැන් ඔන්න කෙනෙක් ඔන්න සම්මාදිට්ඨිය තියෙනවා කියලා දානේ විපාක විශ්වාස කරනවා. එහෙමයි. එයාගේ හිත ආස කරනවා දන් දෙන්න. එහෙමයි. එතකොට එයාගේ හිත ආස කරනවා සේවා කටයුතු කරන්න. එහෙමයි. දෙමව්පියන්ට සලකන්න. පින් උපදිනවා. නමුත් එයාගේ විශ්වාසයක් තියෙන ප්‍රඥාව නැහැ නේ තාම. එහෙමයි. අපිටම දැන් සම්මා දිට්ඨිය යුතු කෙනා වුණා දම්පැන් දෙනවා කියලා. එහෙයි. එතකොට ඒ කෙනාට පුළුවන්කම තියෙනවා දැන් යම් කිසි කෙනෙක් හොඳට සතිය වැඩිලා නම් තියෙන්නේ සිහිය වැඩිලා නම් තියෙන්නේ එයාට පුළුවන්කම තියෙනවා ඒකේ ආධ්‍යාත්මී බැස ගන්න නැති වෙන විදියට එයාට ඒක දිනු කරගන්න පුළුවන්. ස්වාමීනි දැන් කෙනෙක් ඉන්නවා වයෝවෘද්ධ අම්මා තාත්තට සලකා ගන්න ආදරණීය හිතක් ඇති වෙනවා. ඒ අනුව කටයුතු කරනවා. නමුත් ස්වාමීනි දෙවෙනි අධ්‍යයනයේදී වටහා ගන්නවා
මේ සම්මාදිට්ඨියට පැමිණීම නිසා මා තුළ මේ වෙනස කියලා මේ දැනගන්න ස්වභාවයෙන් යුක්තයි. ඒක කුමන තත්ත්වයක්ද සාමි? ඒ දැන ගැනීම තමයි ඊළඟට අර මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට අනුග්‍රහ කරන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මෙහෙම එකක් තියෙනවා. සමහර කට්ටියගේ හිතේ තියෙන විපාකයේ විශ්වාස කරලා එහෙමයි. කටයුතු කරනවා. එහෙයි. ඒක සම්මාදිට්ඨියත් එක්ක සම්බන්ධයි. එහෙයි. සමහර කට්ටිය ඉන්නවා මෙහෙම. විපාක විශ්වාස කරලා නෙමෙයි ඒව කරන්නේ. සමහරලාට ලාභ ලෝභ බලාපොරොත්තු වෙනු කරනවනේ. ඒක සම්මාදිට්ඨිය වැඩින්නේ නැහැ. එහෙමයි. ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙන කරනවා. එහෙමයි. ඊළඟට සමහර කට්ටිය මේ අනිත් අය ගැන හිත උණු වෙලා යමක් කරනවා. එහෙමයි. පින රැස් වෙනවා. එහෙමයි ස්වාමී. සම්මාදිට්ඨිය මම මේක වැඩින්නේ නැහැ කියලා කිව්වා. එහෙමයි. ස්වාමිනියේ කාරුණික හිත උණු වෙලාම කටයුතු කරන අවස්ථාවේ අම්මට තාත්තට සලකන අවස්ථාවම අපි සිහිපත් කරගත්තොත් මේ වනහයි මා විසින් මේ සිදු කරනවා. මේ වනහයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සම්මාදිට්ඨියට පැමිණීමයි කියලා නුවණත් පිහිටුණා ස්වාමිනේ. නෑ එයා නුවණ පිහිටුව ගත්තොත් හොඳයි. එහෙමයි ස්වාමිනේ. නෑ තමන් ඒ කරන ක්‍රියාවෙන් පින් උපදිනවා. එහෙමයි. තේරුණා නේද? එහෙයි. ඒතර සම්මාදිට්ඨිය වැඩිවීමට අනුග්‍රහ කරන්න ඊට අදාළ ඇති වෙන මානසිකාරය තමයි අපි. එහෙමයි ස්වාමිනේ. එතකොට එයාට පුළුවන් නම් මේක නිතර සිහි කරන්න පුළුවන් නම් දන් දීම විපාක ගැන. එහෙමයි. සේවා කටයුතු විපාක ගැන. එහෙමයි. ඒතකොට මව් කියලා කෙනෙක් ඉන්නවා විශේෂ කෙනෙක්. එහෙමයි. පියා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා කියන කාරණේ. එහෙයි. ඒ දේවල් එයාට සිහි කරන්න පුළුවන් නම් ඒ සිහි කිරීමෙන්ම අර ආශ්‍රවසයි සම්මා දිට්ඨිය වැඩින්න අනුග්‍රහ කරනවා ඒක. එහෙමයි. ඒ සම්මා දිට්ඨියට අදාළ අංග සිහි කිරීමෙන්මයි සම්මා දිට්ඨිය වැඩි. එහෙමයි ස්වාමීනි. සම්මා දිට්ඨියට අදාළ අංග සිහි කරන්න ඕනේ. එහෙමයි. ඒතර මේ සිහි කර කරන්න පුළුවන් නම් ඒක සම්මා දිට්ඨිය වැඩි වීම පිණිස අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර විවිධ හේතු නිසා අපි මේ ලෝක සේවා කටයුතු කරනවා. ඒතර වැදගත්ම සේවා කටයුත්ත වෙන සම්මා දිට්ඨියේ පිහිටලා සේවා කටයුතු කිරීම. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුව මේ සම්මා දිට්ඨිය දිනු කළාට පස්සේ සමහරලාට අපි දැන් මේ අපි තුමු දැන් ඔන්න කරපු පිනක් නිසා අපි සම්මා දිට්ඨිය කෙනෙක්ගේ අඩුයි කියමුකෝ. එහෙමයි. අපි පින කරනවා කියමුකෝ. දැන් බලන්න ගත්තොත් එහෙනම් බටහිර ගත්තොත් මහත්යම් මේ ලංකාවේ මේ ජනාධිපති කෙනෙක් කොටත් වඩා පෝසත් මිනිස්සු ඉන්නවා සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. එහෙමයි. පෝසත් ප්‍රසිද්ධ ලස්සන. එහෙමයි ස්වාමීනි. නමුත් මේ මිනිස්සුන්ට මේ ජීවිතේ අරව උපදින්නේ නැහැ. ඒකට හේතුව ඇයි? සම්මාදිට්ඨිය අල්ප මාත්‍රව තියෙන්නේ. නමුත් පින් කරනවා. සම්මාදිට්ඨිය අල්ප මාත්‍රව තියෙන යහපත් දේවල් කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතකොට අර සම්මාදිට්ඨිය අල්පව තියෙන ලෝකවල තමයි ගිහින් උපදින්නේ. එහෙමයි. තේරෙනවනේ? සම්මාදිට්ඨිය අල්පව තියෙන ගිහින් ලෝකවල උපදිනවා. සමහරට ඒ අයට ආපහු සම්මාදිට්ඨිය දිනු කර ගැනීම භාග්‍යවත් නෑ සමහර විට. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙමයි. ඒ නිසා මේ සම්මාදිට්ඨිය අපි යහපත් දේවල් කරනවා වගේම සම්මාදිට්ඨිය පිහිටලා යහපත් දේ කළොත් තමයි වටින්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර සම්මාදිට්ඨිය බලවත් නම් දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ කාලේ පිරිසක් බිහි වුණා. එහෙමයි. සම්මාදිට්ඨිය හොඳ බලවත් පිරිසක්. එහෙමයි. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ කාලේ. ඒතර භාග්‍යතුන් වහන්සේ කාලේ නැති වෙච්ච දේ උදා කරගන්න බැරි වෙද්දී මිහිඳු මහරහතන් වහන්සේ කාලේ. එහෙමයි. ඊට වඩා ඇත්තටම පින අඩු කට්ටිය. භාග්‍යතුන් වහන්සේ දැකීම දුර්ලභ භාග්‍ය උදා වුණේ. ඒක ප්‍රණීත ධාතු උපදින කාලේ ඊට අදාළ ධාතු උපදිනවා. එහෙමයි. දැන් අද වගේ වෙනකොට මේ සම්මා දිට්ඨිය කියන එක හරි අඩුයි. ඒතර මේ විශ්වාසයට හිත ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි, අමාරු දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. මේ කාරණේ හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ සම්මා දිට්ඨිය එකක්. එහෙමයි. එතකොට සම්මා සංකල්ප තව එකක්. එහෙමයි. අපිට යහපත් දේවල් කරන්න සිතුවිලි පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒක සම්මා දිට්ඨිය මුල් වෙලාද කියලා අපිට කියන්න තේරෙන්නේ නැහැ. මං කිය ලෝකයා ගැන කියත්. ඒක තම තමන් තමයි තේරුම් ගන්න ඕනේ. මට මෙතන සම්මා දිට්ඨියද මුල් වෙලා තියෙන්නේ කියලා. ඒක සම්මා දිට්ඨිය පිහිටුවා ගැනීම කියන එකම තමන්ම ඒක නුවණින් තේරුම් අරගෙන විශ්වාසය උපද්දන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. දන් දී විපාක තියෙනවා කියන විශ්වාසය ඒක වෙනම මනස තුල ඉපැද්දිය යුතු එකක් නේ. එහෙමයි. සේවා කටයුතු වල විපාක තියෙනවා කියලා විශ්වාසයක් ඒක මනස තුල ඉපැද්දිය යුතු එකක්. බුද්ධ පූජාවල විපාක තියෙනවා කියලා ඒ විශ්වාසය මනස තුල උපද්දන්න ඕනේ. එහෙමයි. ඒතර ඒක එක සැරයක් සමහරට කල්පනා කළාට එකපාරට බලවත් වෙන්නේ නැහැ. දෙසරයක් කල්පනා කළාට බලවත් වෙන්නේ නැහැ. ඉතින් බලවත් වෙන්න තියෙන හේතුවක් තියෙනවා. මොකද සිහිය දුර්වලයි. සිහිය බලවත් අයට නම්
මේ දහමේ කොතනින් කිව්වත් ඉක්මනින්ම අවබෝධ කරා යනවා. දැන් අද යුගයේ තියෙන ලොකුම ප්‍රශ්නේ සිහිය දුර්වලකම. ප්‍රඥාවෙන් පවා මේ දහමේ කරුණු කියනකොට යම් යම් තේරුම් ගන්නවා. නමුත් මේ තේරුම් ගත්තු දේ තමන්ගේ චිත්තසංතානය තුළ බලවත් අංගයක් බවට පත් වෙලා පිහිටි අංගයක් බවට පත් වෙන්නේ නැත්තේ සිහිය මදි නිසා. දැන් ඔය ගොඩක් තැන්වලදී කියද්දි කියනවා ඔය ලස්සන දේශනාවක් තියෙන සෝතානුදත් සූත්‍රයේ. මේ සෝතානුදත් සූත්‍රය පැහැදිලිවම කියනවා මේ සුත්තගෙය්‍ය වෙය්‍යාකරණ ජාතක අබ්බුද්දම් වේදල්ල කියන මේ නවාංග ශාස්ත්‍ර ශාසනය කෙනෙක් අහලා දරාගෙන වචනයෙන් පුරුදු කළා මනසිනුත් හොඳට සිහි කළා ඒ ධර්මානුකූල අදහස් ආධ්‍යාත්මික බැසගෙන කියන තියෙන්නේ. බැස ගත්තත් සිහිය බලවත් වෙනකන් ඒක අවබෝධයක් කරා යන්නේ නැහැ කියනවා. සිහිය බලවත් වෙනකන් අවබෝධයක් කරා යන්නේ නැහැ. ඒ කෙනා ඊට පස්සේ දෙවියන් අතරට ගිහිල්ලා එයා දැන් කෙරුක් මේ සිහි මුලා වෙලා මැරෙනවා කියනවා. ඒ වගේ මේ කර්ම පහින් දිනු කරපු කෙනා. එතකොට සිහිය අපිට දැන් සිහි මුලා වෙලා නම් මැරෙන්නේ ඒක අවබෝධයක් බවට පත් වෙන්නේ සිහිය ඇති වෙච්ච ගමන් කියනවා. දේශනාවේ පැහැදිලිවම තියෙනවා සිහි ඉපදුණු ගමන් අවබෝධයක් කරා යයි කියනවා. එහෙනම් මේ කොච්චර අපි දැන් මේ ධර්මානුකූලව මේ අපි කරුණු අහලා දරාගෙන වචනෙන් පුරුදු කළා කොච්චර තිබුණත් ඒ කියන විශ්වාසය තියාගෙන කොච්චර තිබුණත් ඒක අවබෝධයක් බවට පත් වෙලා ආධ්‍යාත්මික අංගයක් වෙන්නේ සිහියත් එක්කමයි. එහෙමයි ස්වාමී. සිහියත් එක්කමයි. දැන් ඒකයි දැන් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කියද්දි කියන්නේ ආර්ය චිත්තස්. ඒ කියන්නේ සිහිය දියුණු වෙච්ච කෙනෙක්ගේ හිතක්. එහෙමයි. අනාසව චිත්තස්. ඊතරෙන් ආශ්‍රවයන්ගෙන් සංසිඳුණු හිතක්. ඒතකොට අන්න ඒ වෙලාව එයාගේ ආර්ය මාර්ගේ වැඩෙන හිතක් තියෙන. එතකොට ඒ වෙලාව. එහෙමයි ස්වාමීනි. ඒතර මේ හිතුණත් පවදින විද්‍යානු ආර්ය මාර්ගේ වැඩෙනවද නැද්ද කියලා තීරණය වෙනවා. එතකොට ආශ්‍රව සහිතනම් පිං රැස් වෙනවා. ඊළඟට සුගතියට ගෙනියන විදිහට සකස් වෙනවා. නමුත් ආශ්‍රව දුරු වෙන විදිහට සකස් වෙන්නේ නැහැ නේද? ඒතර ආශ්‍රව දුරු වෙන විදිහට සකස් වෙන්නේ සිහිය වැඩිලා නම්. ඒතර සිහිය තමයි මේ ශාසනයේ ප්‍රධාන අංගයක් වෙන්නේ. ඒතර ආනන්දයන් වහන්සේ තනක අහනෝනේ මේ සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතිනවා නම් ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි කියන්නේ හොඳ සිහිය බලවත් කට්ටිය ඉන්න එක. එහෙමයි ස්වාමීනි. සිහිය බලවත් වීම. බලවත් සිහියකින් යුතු කෙනාට තමයි ආර්ය සිතක් අනාශ්‍රව සිතක් තියෙන්නේ. එහෙම තියෙන කෙනාගේ යම් දුක පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය පිළිබඳ අවබෝධයක් ඒ වෙලාවේ උපද්දගෙන නම් ඉන්න හිත ඇතුලේ. එහෙම නැතු ඉන්නත් පුළුවන් නේ. කෙනෙකුට ශ්‍රද්ධාවන්ත හිත උපදවගෙන ඉන්නත් පුළුවන්. වීරියවන්ත හිතක් උපදවගෙන ඉන්නත් පුළුවන්. සිහියෙන් යුතු හිතක් උපදවගෙන ඉන්නත් පුළුවන්. සමාධිමත් හිතක් ඇති කරගෙන ඉන්නත් පුළුවන්. ප්‍රඥාවන්ත හිතක් ඇති කරගෙන ඉන්නත් පුළුවන්. දැන් මෙතන කතා කරන්නේ ප්‍රඥාවන්ත හිත. මොකද දුක නම් ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් එයා ඉන්නවා. දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය පිළිබඳ අවබෝධය වෙලා හිතේ පිහිටලා තියෙන්නේ. අන්න එහෙම කෙනෙක්ගේ මොකද වෙන්නේ? ඒ වෙලාවේ මිත්‍යා දෘෂ්ටිය දුරු වෙලා යනවා. ඒ වෙලාවේ මිත්‍යා දෘෂ්ටිය දුරු වෙලා යනවා. ඒක මේක විස්තර කළා. එතකොට ආන්න එහෙම යම් කිසි කෙනෙක්ගේ හිත ඇතුලේ සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය දුරු කරයිද? සම්මාදිට්ඨිය උපදව ගනීද? මිත්‍යා දෘෂ්ටි දුරු කිරීමට වෑයම් කරයිද? සම්මාදිට්ඨිය උපදව ගනීද? සාස්සහෝති සම්මා වායාම. ඒකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. එතකොට ඒ සම්මා වායාමයේ තියෙන කෙනෙක්ගේ ඒ ඥානයේ තියෙන කෙනෙක්ගේ යම් සිහියක් ඇද්ද? ඒක සම්මා සතිය බවට පත් වෙනවා. මේව ඩිංග දියුණු වෙවි යන්නේ එතකොට. හිතන් දැන් මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරමින් එයා මනස සිහියක් පවත්වාගෙන ඉන්නවා. ඒතර සිහිය පවත්වමින් ඉදා කියන දහම් කරුණු තේරුම් ගනිමින් වාසය කරනවා. ඒතර ඒක සම්මා දිට්ඨියට අනුග්‍රහ කරනවා. ඒතර මේ පවත්තන සිහිය සම්මා සතියට අනුග්‍රහ කරනවා. එතකොට මේ කරුණු දෙක හිත ඇතුලේ තියාගන්න යම් උත්සාහයක යෙදෙනවා නම් ඒක සම්මා වායාමයට අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමී. ඒතර මේව ඩිංග දියුණු වෙලා යන්නේවා. ඒතර මෙතන විස්තර කළා අපි නැවතත් මේ ආයයි මේ සම්මා දිට්ඨියම විස්තර කළේ. මොකද මෙතන ප්‍රධානම අංගෙ නිසා. දැන් වැඩසටහන අදත් එක 4 වෙනි එක මේ.
4 නෙමෙයි අපි මං හිතන්නේ 5 වෙනි එක මේ. එහෙමයි. 6 වෙනි එක. එහෙයි. දැන් මේ කය වැඩසටහන් අය පුරාවට මම විස්තර කළේ මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙයි. මොකද ඒක මම විස්තර කළේ දැන් අද මේක වරදවගෙන සෑහෙන තියෙනවා. වරදවාගත්තු අදහස් එහෙම ගොඩාක් තියෙන නිසා ඊට පිනට ගරහන ඒව තියෙනවා. සම්මා දිට්ඨිය වරදවාගෙන දෙන ඊට පස්සේ ආශ්‍රව සහිත සම්මා දිට්ඨිය වැඩක් නැහැ කියලා මේ ප්‍රලාප දුන්න කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොටම හරියන් තමයි මම මේ නැවත මේ කරුණ ඉස්මතු කරන්න මහන්සි ගත්තේ. ඒතර අපි නිතර තීරුම් ගන්න ඕන එකක් තමයි එහෙනම්. ඒතර මේ කියන තැනට හිතපත් වෙන්නේ යා දුක නම් වූ ආර්ය සත්‍ය නිතර ජීවිතේ විමසන්න ඕන. ඒක සබ්බාසු සූත්‍රය පැහැදිලිවම විස්තර කරනවා. මේ දස්සනා පහතබ්බා යටතේ විස්තර කරන්නේ ආර්ය ශ්‍රාවකයෙක් මෙනෙහි කළ යුතු මානසිකාරයක් විදිහට විස්තර කරන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය විමසනවා කියන. එහෙමයි ස්වාමී. දුකේ හට ගැනීම විමස වාසය කරනවා කියන. දුකේ නැතිවීම මාර්ගය විමසමින් ඉන්නවා කියන. එහෙමයි. චතුරාර්ය සත්‍ය විමසනවා. ඒ විමසන චතුරාර්ය සත්‍යම තමයි ප්‍රඥාව බවට පත් කරන්නේ. ඊළඟ තමන්ගේ හිත දිහා බලබලා හිතේ සම්මා දිට්ඨිය වැඩ කරන අවස්ථාව හඳුන ගන්න මහන්සි ගන්න. එහෙමයි. මිත්‍යා දෘෂ්ටිය වැඩ කරන අවස්ථාව හඳුන ගන්න මහන්සි ගන්න. එහෙමයි. සම්මා දිට්ඨිය වැඩෙනවා. එහෙමයි. ඒ ඔය විදියට වඩන කෙනාගේ තමයි එතකොට සම්මා දිට්ඨිය මෙතන මාර්ගාංගයක් බවට පත් වෙලා යන්නේ. එතකොට එහෙම කෙනාගේ තමයි මෙයාගේ ඉන්ද්‍රිය බවට පත් වෙලා බල බවට පත් වෙලා බොජ්ජංග බවට පත් වෙලා තමන්ගේ ආධ්‍යාත්මය සකස් වෙන්නේ. මේක සුළුපටු උත්සාහයක් නෙමෙයි. එහෙමයි. සුළුපටු උත්සාහයක් නෙමෙයි. ඒත් දැන් මේ කාරණේදී නම් අපි දැන් උන ආයි අන්තිමට මේ පුංචි කාරණා දැන් පුංචි කාලයක් තියෙන නිසා අපි ආයි සිහිපත් කරන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කළා මේ සම්බුද්ධ ශාසනයේ අරුණෝදය වගේ තමයි සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමී. එතකොට මේ සම්මා දිට්ඨිය විස්තර කළා කුමක්ද? ආධ්‍යාත්මී සම්මා දිට්ඨිය තියෙනකොට සම්මා දිට්ඨියයි කියලා හඳුන ගන්න පුළුවන් නම් ඒ වෙලාවට මිත්‍යා දෘෂ්ටිය වැඩ කරනකොට මිත්‍යා දෘෂ්ටියයි කියලා හඳුන ගන්න පුළුවන් නම් අන්නේ හිතේ තියෙන කුසලතාවයට කියන්නේ සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් බලන්න මෙහෙම කිව්ව ගමන්ම අර මේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් ටක් ගාලා ඒත්තු ගන්නෙනවා. මම මොකද්ද කරන්න ඕන? යාගේ ආධ්‍යාත්මික සිත දිහාම තමයි ඒතර අවධානය යොමු කරන්නේ. ඒතර ආධ්‍යාත්මික සිත දිහා හොඳට තේරුම් අරගෙන ඒ කරුණු හැමතිස්සෙම තේරුම් ගන්නකොට බාහිරින් වැරදි අදහස් වෙනවා නම් ඒ අදහස ටක් ගාලා එයා පිළියර තේරුම් අරගෙන ඉවරයි. එහෙමයි. අහුවෙන්නේ නැහැ. බලන්න එතකොට තමන්ගේ සිත ගැන කොච්චර අවධානයෙන් ඉන්නවද මේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක්. තමන්ගේ සිත ගැන. එහෙමයි ස්වාමී. ඊළඟට විස්තර කළා දැන් ශ්‍රාවකයාට මිත්‍යා දෘෂ්ටිය තේරුම් ගන්න ඕන නිසා මිත්‍යා දෘෂ්ටිය කරුණු 10කින් පැහැදිලි කරා. ඒතර ඒක හිත තුල හටගන්න එක. සම්මා දිට්ඨියත් ඊට පස්සේ විස්තර කරද්දී විස්තර කළා පින්වත් මහණනි සම්මා දිට්ඨිය ආකාර දෙකයි සාසවා පුඤ්ඤ භාගිය උපදි විපක්කා අනාසවා ලෝකුත්තර මග්ගංග. එහෙමයි. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග මේ විදිහට සම්මා දිට්ඨිය ආකාර දෙකකින් යුක්තයි. පළවෙනි එක විස්තර කළා ඒක විශ්වාසයෙන් තියෙන එකක් ඒක. ඒ විශ්වාසයෙන් තියෙන එකක් නිසා තමයි එතකොට ආධ්‍යාත්මයේ ගෙනියන ස්වභාවයක් තියෙනවා. ප්‍රඥාව නැහැ නේද? එතකොට ඒ ගෙනියන ස්වභාවය තියෙනවා. ඒ සම්මා දිට්ඨිය තියෙනකොට පින් වැඩෙනවා. ඒ සම්මා දිට්ඨිය තියෙනකොට මේ පින වැඩෙනකොට එයාට සැප විපාක උපද්දලා දෙනවා. ඒ සම්මා දිට්ඨිය. දෙවෙනි සම්මා දිට්ඨිය විස්තර කරද්දී කිව්වා අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. ආර්ය වූ ආශ්‍රවයන් සංසිඳුණු සිතකින් උපදවාගත් ප්‍රඥාවක් ගැන මෙතන කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ආශ්‍රවයන් ගැන කියද්දී අපි දේශනා කළා මොකක්ද එතන දේශනා ඇසුරින් අපි ගත්තා. එතකොට මේ පරලෝවට ගෙනියන ස්වභාවය. පරලෝවට ගෙනියන්නේ කුමක් විසින්ද? ආශ්‍රවයන් විසින්. බලන්න එතකොට මේ වෙලාවට ඒක සංසිඳුණු මානසිකත්වයක් තියෙනවා කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨ මානසිකත්වයක්ද? එතකොට මේ පරලොවට ගෙනියන ස්වභාවය සංසිඳවල තියෙන කුමකින්ද? සිහිය. එහෙමයි. දැන් මේ වෙලාවේ ධර්ම ශ්‍රවණයට තියෙන බලවත් සිහිය හිතේ තියෙන රාගය සංසිඳවල නැද්ද? සංසිඳවල තියෙන්නේ. එහෙනම් ඒක කලේ කුමකින්ද? සිහිය. එහෙමයි. ඒ වගේම තමයි සිහිය වැඩිච්ච ශ්‍රාවකයගේ පරලොවට ගෙනියන ස්වභාවය සංසිඳවල තියෙන්නේ. ඒතකොට ඒ ස්වභාවයෙන් යුතු මනසක් තියෙන කෙනාගේ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ දුකේ හට ගැනීම පිළිබඳ නැතිවීම පිළිබඳ මාර්ගය පිළිබඳ අවබෝධයක් ඉපදිලා තියෙනවා.
ඒතර මේ මොහොත යාගේ නිවන පිණිස ආශ්‍රව දුරු වීම පිණිස ආශ්‍රව නිරුද්ධ වීම පිණිස හිත සකස් වෙලා තියෙනවා. ඒතර මේ වගේ සම්මාදිට්ඨියක් තමයි බුදුරජාණන් වහන්සේ දෙවෙනි කීදී විස්තර කළේ. එතෙන්දී විස්තර කළා පින්වත් මහණෙනි. මෙතනදී සම්මාදිට්ඨිය කියන කාරණෙත් එක්කම අංග තුනක් වැඩිලා තියෙනවා. එකක් සම්මාදිට්ඨිය. දෙවෙනි එක සම්මා සතිය වැඩිලා තියෙනවා. සම්මා වායාම වැඩිලා තියෙනවා. මේ විදිහට පින්වත් මහන්නේ මේ සම්මා දිට්ඨියත් එක්ක අනුපරි දහවන්ති අනුපරි වත්තන්ති ධර්මයන් තුනක් සකස් වෙනවා කියන, පවතිනවා කියන, වැඩෙනවා කියන, පිහිටනවා කියන. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්ය දෙයක් එක නේද? බුදු කෙනෙක් ඒතකොට එකම කරුණකින් ධර්මයන් තුනක් වැඩෙන හැටි විස්තර කරන්නේ. එහෙමයි ස්වාමීනි. සම්මා දිට්ඨිය හිතේ පිහිටද්දිම එතකොට මිත්‍යා දෘෂ්ටිය දුරු කළ නීති. එහෙමයි. අනේ සම්මා වායාමෙත් ඒකම වැඩිලා. ඒතර එයාගේ ආධ්‍යාත්මයේ පිහිටපු සිහිය තමයි මොකක්ද? සම්මා සතිය. එහෙනම් මේ සම්මා සතිය කියන කාරණේ ඊළඟට අපි තේරුම් ගන්න ඕන කොහොමද? එහෙනම් ආධ්‍යාත්මයේ උපදින මිත්‍යා දෘෂ්ටිය හඳුන ගන්න. ආධ්‍යාත්මයේ තියෙන සම්මා දිට්ඨිය හඳුන ගන්න එයාගේ ආධ්‍යාත්මයට යොමු දෙච්ච හොඳ අවධානයකට තමයි එතකොට මේ සම්මා සතිය කියලා කියන්නේ. තමන්ගේ හිතේ ඇති වෙන මේ දෘෂ්ටි වලට පැමිණෙන ඒ ස්වરૂපය ඒ ස්වરૂපයන් ඔක්කොම හඳුන ගැනීම ගෝචර වෙන්නේ එහෙමයි සිහියට තමයි. ස්වාමීනි අපි මෙහෙම උදාහරණයක් හිතුවොත් ඉන්න එහෙම හදිස්සිය අම්මා තාත්තා ටිකක් කරදරයක් වගේ කියලා හිතෙන නිසා මේ අරන් ගිහිල්ලා දාන්න ඕන මහලු නිවාසයකට වගේ හිතක් එනවා කෙනෙකුට. එතකොට අපි ඒක මේ විභාග වෙන්නේ කොහොමද ස්වාමීනි? ඒක ඉතින් මෙහෙමයි. ඉතින් කරදරයක් වෙනවා කියලා අදහසින්. එහෙමයි. කරදරයක් වෙනවා කියලා අදහසින් ඉතින් මහලු මඩමකට එයා ඉතින් එයාගේ හිත ආස්වසා ගන්න යා සමහරට එහෙම කරනව නැති. එහෙමයි. ඒක ඉතින් සුදුසු දෙයක් නෙවෙයි ඉතින්. එතකොට ස්වාමීනි එහෙම දෙයක් කරන්න පුළුවන් නම් මේ සාතුන් වහන්සේ පෙන්වා දුන්න සම්මාදිට්ඨිය මේ මෞපියන්ට සැලකීම උපස්ථාන කිරීම විපාක සහිත වේ. ඒ වගේ ඉතින් සම්මාදිට්ඨියක් තියෙනවනේ දැන් පිටරටවල සමහර කරනවා මෙහෙම. දැන් Taman නැති වෙලාවෙ ඉන්න ඒ වගේ තැන් තියෙනවා. එහෙමයි. එතකොට සුරක්ෂිතභාවය ගැන හිතලා කරන්නේ. එහෙමයි. ඊට පස්සේ ආපහු ඒගොල්ලෝ ගෙදර ආවට පස්සේ ආපහු දෙමව්පියෝ ගෙන්න ගන්නවා. එහෙමයි. තව රාජකාරි වලට යනකොට ඒ තැනක් තියෙන එතන ඉන්න දෙනවා. ඊට පස්සේ රාජකාරී හිම ආහාරවලට පස්සේ ආපහු ගේනවා. ළමයිත් දාන්නේ අර. එහෙමයි. චයිල්ඩ් කෙයා කියලා එහෙම තියෙන දැන් ඔය. ඒ වගේ වැඩිහිටි අයත් ආරක්ෂා කරන තැන් තියෙනවා. එහෙම සත්තරමුණක් ඇතුලේ එහෙම සත්තරමුණි කරන කට්ටිය ඉන්නවා. නපුරු සිතකින් නපුරු සිතින් කරොත් එහෙම මෙතන ඉඳලාම තියෙන නපුරු සිතිවිලිනේ තියෙන්නේ. එහෙමයි සර්. නපුරු සිතිවිලි නපුරු ක්‍රියාව එතකොට තමන්ටත් ඒ විදියටම එතකොට කර්ම සකස් වෙන්නේ. එහෙමයි. අපි දුමු දැන් හොඳ මේ ඒ විදියට නපුරු සිතකින් එහෙම ක්‍රියාත්මක කරනකොට සමහර තමන්ගේ ළමයින්වත් තමන්ට ඒක කරන්න පුළුවන්. එහෙමයි. තමන්ගේ ළමයින්වත් බලාගෙනත් ඉන්න ඕනේ අනික පැත්තකින්. එහෙමයි. තමන්ට මේක කරේ අනිත් පැත්තට. ස්වාමීනි එතනදී අපේ හිත පිළිබඳ විස්තර විභාගයකට අපිට යන්න පුළුවන්ද? මේ නම් වැරදි කල්පනාවක් මට ඇති වුණේ නපුරු. අනිවාර්යයෙන්. සම්මාදිට්ඨිය නෙමෙයි මේ ඇති වුණේ. ධර්මානුකූලව කෙනෙක් ඉන්නවනම් ඇත්තටම එයාගේ ඒකට ඉතින් හිත ප්‍රතික්ෂා කරන්න එපාය. එහෙමයි ස්වාමීනි. ඒකට සිහියක් පවතින්න එපාය. එහෙමයි. දැන් ඒකට සිහියක් නැත්තම් අර අද ආපු අදහස ඔස්සේම දුවනවනම් එයාට හිත ගොඩ ගන්න බෑ. එහෙමයි. හිත ගොඩ ගන්න බෑ. එහෙයි ස්වාමීනි. ඒතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් මෙතනදී අපි අන්තිමට ගත්තු කාරණේ තමයි එතකොට අපි තීරුම් ගන්න ඕන හරියටම මේ සම්මාදිට්ඨිය පිහිටවා ගැනීම කියන කාරණේ. එහෙමයි. මෙතනදී ගොඩාක් වැදගත් වෙනවා මේ විමානවත්තු ප්‍රේතවත්තු කියවන එක. එහෙයි ස්වාමීනි. මේ අර ලෞකික සම්මාදිට්ඨිය දිනු කරගන්න විශාල අනුග්‍රහයක් කරනවා. එහෙමයි. කර්මඵල බඳ විශ්වාසය ඇති කරගන්න. ඒ මොකද ඒ වගේ දේවල් දැන් මිහිඳු මහරහතන් වහන්සේ පවා ඔය අනුලාභිසවතු 500ක් කාන්තාවන්ට දහම් දේශනා කරද්දී සෝතාපන්න වුණානේ. එහෙමයි. ආධ්‍යාත්මෙම තිබිච්ච යම් ගුණයක් ඉස්මතු කරලා ගත්ත අර දහමෙන්. එහෙමයි ස්වාමීනි. කොතරම් අසිරිමත්ද? එච්චර බලවත් ඒ විමානවත්තු ප්‍රේතවත්තු කියන එක. නිතර පරිශීලනය කරමින් තමන්ගේ හිතේකට ශ්‍රද්ධාවක් උපදින්න පුළුවන්. එහෙමයි. නිකන් කියවලා ගිහලා දැනුම එකතු රැස් කර ගැනීම නෙමෙයි මෙතන වෙන්න ඕන. දැනුම රැස්වීම නෙමෙයි. ඒව නිරන්තරයෙන් කියවමින් තමන් කල්පනාවක නිරත වෙන්න පුළුවන් නම්
මේ ක්‍රියාවේ තියෙන භයානකකම එහෙමයි. තව ඒ අනික් ක්‍රියාවේ තියෙන මේ යහපත Tamanට හිතට ඒත්තු ගන්නන්න පුළුවන් නම් ඒකේ සම්මාදිට්ඨිය ගොඩනගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මේ විමානවත් ප්‍රේතවත්ව අපි අවුරුද්දක් දෙකක් තුනක් වුණත් අධ්‍යයනය කරනවා නම් සෑහෙන වටිනවා. එහෙමයි. ඒ නිසා මේ ධර්ම අධ්‍යයනය කියන එක Tamanට විශාල අනුග්‍රහයක් කරනවා සම්මා දිට්ඨිය දියුණු කිරීම පිණිස. එහෙමයි ස්වාමීනි. මහා කුසල සම්භාරයක් සම්මා දිට්ඨියෙන් ඊට පස්සේ උපද්දනවා. දැන් මෙතන මේ සම්මා දිට්ඨියත් එක්ක කියන්නේ සම්මා වායාම උපද්දනවා, සම්මා සතිය උපද්දනවා. එහෙමයි. එතකොට මේ උපද්දන කුසලතා ටික සියල්ලම තව තව කුසල් උපද්දනවා. එහෙමයි. ඉතින් ඒකට විශාල තමන්ගේ ජීවිතේ වීරියක් කරන්න ඕනේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය ලබා දීවෙන් අනිත් අයට එහෙමයි. බොහෝ අයගේ සිත්වල මහා කුසල සම්පatti කුසල ගංගා බොහෝ කොට උපදවන්න තමයි මේ අනුග්‍රහය කරන්නේ. ඒ හින්දා නිතර නිතර සතුටු වෙන්න ඕන. සසර පුරාවට තමන් අනිත් අයගේ සිත් සතන් තුළ කුසල සම්පත් උපද්දන්න අප්‍රමාණ වෙහෙසක් මහන්සියක් ගන්නව නම් එහෙමයි. නිවන් මාගේ ආරම්භය දියුණු කරගන්න මේ මහන්සියක් ගන්නවා. නිවන් මාර්ගය දියුණු කරගන්න මාර්ගාංග පිළිබඳ යාට විශ්වාසයක් පැහැදීමක් නිර්වුල් අවබෝධයක් ඇති කරන්න ගොඩක් උපකාර කරනවා නම් මඟ ගැන සසර පුරාවට Tamanට අනුග්‍රහය සැලසේවි. ඒ අනුග්‍රහය සැලසීමෙන් තමන්ව ආරක්ෂා කරાવી. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දිනාටම මේ උතුම් ලාභය දිනු කර ගැනීම පිණිස මේ රැස් කළ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් පෙර නොවැසූ විරු භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම දහම් පදයටයි අපි මේ සවන් දෙන්නේ. අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසෙත් අනුශාසනා කොට වදාළ අපි හැමදෙනාම අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොතයි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් රූපා හේනාදීරගේ මෙනවිය ඇතුළු පින්වත් පිරිස කරාශී වෙලා. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයන් ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජී මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සක්දෙවිඳුන් විස්කන් දේවපුතු විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරුත් ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනෝසභ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනයේ දැහැමි රැකවරණ සීල් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී බෝරජානන් වහන්සේලා ආරක්ෂා කරන සීල් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය මේ පින්වත් සියලු දෙනාට සලසා දිත්වා. දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට, ඒ වගේම අනගාരിക මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මිය පරලෝකීය ජේ.ඩී. ලිලිනෝනා මහත්මියට, එච්.ඩී. හර්මානිස් මහතාට, එච්.ඩී. කරුණාරත්න මහතාට, එච්.ඩී. විජේරත්න මහත්මයා ඇතුළු සියලු දෙනා නමින් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් ඒ කැනඩාවේ පදිංචි පින්වත් රූපා හේනාදීරගේ පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සීල දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සීල් දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ මේ උත්තම ධර්මයේ පහදා වදාලා
ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන කැනඩාවේ පදිංචි පින්වත් රූපා හේනාදීරගේ මෙනවිය අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබට අප ආරාධනාවක් කරනවා සුපුරුදු ලෙසින් මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් ඔබට පුළුවන් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ කරුණු විමසමින් මේ පිළිබඳව දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට දායාද කරමින් යලි මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.